ආයතනය මගින් ගෙන එන රාජයෝගාහි හරය ලබා ගැනීම සඳහා අපි උපපිළිගනිමු. මෙම ඉදිරිපත් කිරීම මානවයා පිළිබඳ වාර්තාගත ඉතිහාසයට පෙර සිට එන විශ්මිත හා මුල් පදනම් ප්‍රශ්නවලට පිළිතුරු සපයයි. මා කවුද? මා කුමක්ද? මානව විඥානය යන කුමක්ද? අපගේ සැබෑ අනන්‍යතාවය හා අප පිළිබඳ ඉහළම තත්ත්වය හා නැවත යවන්නේ කෙසේද? අපි පළමුවෙන්ම මෙය ගවේෂණය කරමු. සරු ජීවය. අප දර්පණයක් ඉදිරියට ගිය විට අපේ මුහුණ පරාවර්තනය වී පෙනේ. එහිදී පෙනෙන්නේ බාහිර පෙනුම පමණි. ජීවිතයේදී අප දකින්නේ පූර්ණ සත්‍යය නොවනවා මෙනි. අප සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නම් විනිවිද බැලීම අවශ්‍යය. ආධ්‍යාත්මික ලෙස අපි අප පිළිබඳව කොටස් දෙකක් ලෙස දැනුවත් වෙමු. එකක් අපගේ ශරීරයයි. අනෙක් කොටස නොපෙනෙන ඉතා සූක්ෂම වූ අපේ පැවැත්මයි. ශරීරය නිසැකවම දෘශ්‍යමානයි. නමුත් අපේ මුල් පැවැත්ම වූ කලේ අදෘශ්‍යමාන බලයක් මෙන්ම ඇසට නොපෙනෙන බලයකි. දුරාවබෝධය. රාජයෝගා මගින් දැක්වෙන්නේ මෙය ඉතා කුඩා තිතුලන ශක්ති තිතක් ලෙස හා අප ශරීරය මෙහෙවන ජීව බලය ලෙසය. මිනිසාගේ ප්‍රශ්න බොහොමයක් මෙම අභ්‍යන්තර පුද්ගලත්වය නොදැනීම නිසා පැන නගී. අප ඉන්නේ බාහිර ලෝකයේ පරාවර්තන හා පදනම් රහිත මිරිඟු මතය. අපි අපගේ ආධ්‍යාත්මික අනන්‍යතාවය ගැන සංවේදී වූ කල අපේ විශ්වාසයන් වෙනස් වේ. මිනිසුන් පිළිබඳව වෙනස් ආකාරයකින් දැකිය හැකි වේ. සරු ජීවයන් ලෙසගත් කල අපට කුලය, සංස්කෘතිය, භාෂාව හෝ ජාතිකත්වය ආදී දෘෂ්ටීන් නැත. හින්දු, මුස්ලිම්, සික්, ක්‍රිස්තියානුන් ආදී ලෙස නොදකිමු. අපි දකින්නේ ආධ්‍යාත්මික පැවැත්මක් ලෙස වූ සහෝදර සහෝදරියන්ගෙන් යුත් මානව පවුලකි. අපි පැහැදිලි රාජයෝගා මගින් නිහඬ සාමයකට පත්වෙමු. භාවනාව මෙහි සත්‍යය පෙන්වන අතර සියල්ලෙහි නවතාවයක් ඇති කරයි. සරු ජීවයේ සුන්දරත්වය හා බලය සැලකූ කල එහි ගුණාංග සහ යහපත් බව අවදි වේ. පුද්ගලත්වය වර්ණවත් වන අතර අපගේ විඥාණයට වාසනාව පිළිබඳ හැඟීමත්, සාමය, සෙනෙහස හා සතුටත් අප වෙත ගලා එයි. එය තවදුරටත් අපට අහිමි, අපෙන් දුරස්ත දෙයක් නොව අප එකිනෙකාගේ නියම ස්වභාවයට ඉතාම කිට්ටු දෙයක් පමණි. දවස මුළුල්ලේම සෑම මොහොතකම මේ සරල පැවැත්මත් පාරිශුද්ධ සාමකාමී සරු ජීවයත් සිහියටගෙන හැඟීමට ගන්න. දැන් අපි සියලු දෙනාම සරු ජීව බව පැහැදිලිය. එය නව්‍ය වූ ප්‍රශ්න ගෙනෙමි. අපි පිරිසිදු සාමයෙන් යුත් සදාතනික සරු ජීව බව දනිමු. නමුත් අපි කොහෙන් එන අයද? මෙම පොළොව තලයේ කාලය සම්පූර්ණ වූ කල අප යන්නේ කොහාටද? අපගේ අඛණ්ඩ බව ගැන සිතිය හැක්කේ කෙසේද?
ජීවාත්ම ලෝකය. අප පිළිබඳව සත්‍ය ලෙසම දැන සිටීම වැදගත් වන්නාසේම අපට පුරුදු විශ්වයට එහා ජීවිතය ගැනත් දැන සිටීම ඉතා වැදගත්ය. එසේම අප ලෝකයේ මුල වෙතද යා යුතු වේ. අපේ ගැලැක්සිය හා තරු පිළිබඳව විද්‍යාවෙන් කියැවේ. නමුත් ඒවාට එහා ඇති දනව් විද්‍යාවේ පරාසයට පිටස්තරය. විද්‍යාවේ සීමාවෙන් පිටය. නමුත් අපට එහි යා හැක්කේ අවබෝධයෙනි. අත්දැකිය හැක්කේ සිතිනි, මනසිනි. මානව මනස ඕනෑම තැනකට තත්පරයකින් යා හැකි තරම් බලයක් ඇත්තකි. අශාරීරික ලෝකය සරු ජීවාත්මයන්හි පැරණිම ගෙදරයි. එහි අපේ ජීවිතය සදාතනිකයි, රන්වන්‍ය, රක්තාවර්ණයෙන් ස්වයංදීප්ත අවකාශයකි. ශරීර ලෙස නොගිනිය හැකි, නොයා හැකි තැනකි, අභෞතික තැනකි. අප කාටත් මේ ලෝකයේ ගෙදර හඳුනාගත හැකිය. නමුත් මේ ලෝකය තුළ තමන්ගේ ආධ්‍යාත්මික ගෙදර දන්නා අය අල්ප වේ. නැතහොත් එය ඔවුන්ගේ මතකය තුළ නොමැත. මේ බව තේරුම්ගත් කල සහ සිතින් අත්දුටු කල මේ මුළු ගෙදර අපේ සැබෑම වූ ගැඹුරු සාමීන් හා නිහඬතාවයෙන් යුත් ජීවාත්මයන්ගේ ලෝකය ලෙස සිතට එන්නේ ඉතා පහසුවෙනි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවනාව තුළින් අපට එහි යා හැකිය. රාජයෝගා යනු ඉහළ ගණේ ශාස්ත්‍රයක් නොවේ. නමුත් ඉතා සරල කටයුත්තකි. කොතරම් සරල කටයුත්තක්දයත් එය අපේ පුරාණ මතකය අවදිව පූර්ණ සාමයෙන් දිලිසිමින් සිටි අවස්ථාව දැනුවත්වීමක් පමණි. මෙම ස්මෘතිය යෝග නම් වේ. අපි දිදුලන තරුසේ සාමයෙන් සහ නිහඬව පාවෙමින් සිටීමු. අප දැන් ශරීර තුල සිටියමින්ම මේ බව සිතට නගා ගැනීමෙන් අපට එහි පැරණි සම්භාව්‍ය නිහඬ බව පිළිබඳ හැඟීම් ඇති කරගත හැකිය. ආකාශ වස්තු විද්‍යාඥයන් විසින් ගැඹුරු අවකාශයේ මහත් බව සහ නිහඬ බව දැන සිටියද ජීවාත්ම ලෝකයේ නිහඬ බව ඊට වඩා බොහෝ ගැඹුරු ප්‍රමෝදමත් හැඟීමෙන් පිරි එකකි. අපට සිතෙන ඕනෑම අවස්ථාවක මෙම මානසික ගමනින් එම නිහඬ ලෝකයට පිවිස නිහඬ බවින් හා සාමයෙන් පිරි ශාන්ත බවින් හා අපට අවශ්‍ය පමණ ශාන්තභාවය සහ සහනය ලබාගත හැකිය. එහි ඇත්තේ සාමය මත සාමයෙන් පිරුණු හදවත්ය. දැන් අපි සිතිවිලිවල බලයෙන් සිත මගින්ම මෙහි සිටිමින්ම ඒ නිහඬ දිදුලන ජීවාත්ම ලෝකයට යා හැකි බව දනිමු. අපට තවත් කිසිවක් අමතක වී ඇද්ද? අපට අපේ බල සහ යහගුණ ලබා දී මුල්ම ශක්ති තත්වය නැවත ලබා දෙන දිව්‍යමය ප්‍රභවය කුමක්ද? දැන් අපි එම ප්‍රභවය හා නැවත යාවෙමු. අපේ සිත් එම ප්‍රභවය වෙත සියල්ල අභිභවා ඉහළින්ම යොමු කරමු. පරමාත්ම ජීවය මෙම දිව්‍යමය ප්‍රභවය නොයෙක් නම් වලින් හැඳින්වේ. දෙවියෝ, ජෙහෝවා, අල්ලා, ශිවා, ශංකර් ඉන් සමහරකි. ඔහු වෙනුවෙන් පල්ලි, ගුරුද්වාර, පන්සල් ආදිය තනා ඇත. පිළිම තනා ඇත.
ඔහුගේ නමින් යුද්ධ පවා කර ඇත. නොයෙකුත් කැපකිරීම් බිලි පූජා කර ඇත. ස්වභාව ධර්මය තුල සහ අහසෙහි දෙවියන් සිටියයි අපි සිතුවෙමු. ඉනෙක් විතිව දෙවියන් සෑම තැනම සිටියයි සිතුවෙමු. දුකක් වේදනාවක් ආවිට දෙවියන්ගෙන් සහනය යදින අතර සතුට ආවිට දෙවියන් අමතකය. දෙවියන් මනුෂ්‍ය ස්වරූපයෙන්ගෙන වන්දනාමාන කළා. අපි ඔහු නොදනිමු. අනාගත වක්තෘන් හා ගුරුවරුන් දිව්‍යත්වයට මඟ පෙන්වා දුන්නා වුවත් ඔවුන් කිසිවෙක් එහි ගොස් නැත. සැබවින්ම නම් දෙවියන් අපේ මුලය, පියාය, මවය, සියලු සබඳකම් තුල ඔහු ගැනිය හැකිය. දෙවියන්ට අප හා සමාන උපතක් තිබිය නොහැක. එසේ මරණයක්ද තිබිය නොහැක. නමුත් ඔහු සදාතනික ආලෝකයයි. කුඩාම වූ ඊටම සූක්ෂම වූ අදෘශ්‍යමාන ආලෝක ලක්ෂයයි. තිතයි. දෙවියන් අපේ භෞතික ඇසට අදෘශ්‍යමාන වන්නාseම අපද ආලෝක තිත් වැනි සූක්ෂම ජීවීන්ය. දෙවියෝ නිශ්චල සාම ලෝකයේ සදාතනික ලෙස ඇත. අපද කලික ඉම රත්රන් නිහඬ බවී සිටියෙමු. ඉනෙක් පිටිව අපි මෙම පෘථුවියට පැමිණියෙමු. මෙම ශරීර තුල උපන්නෙමු. ජීවිත කතා ගොඩ නැගුවෙමු. කාලයාගේ ඇවෑමෙන් අපට ගෙදර අමතක විය. දෙවියන් අමතක විය. දැන් දෙවියන් අප වෙත නැවත පැමිණ සිටී. අප කවුදැයි කියා දී ඇත. කාලේ රහස් පෙන්වා දී ඇත. දෙවියන් නැවත පැමිණ ඇත්තේ මෙපමණ කල් අහිමිව තිබූ සිනහස, බලය, සාමයෙන් අප පුරවාලීමටය. සිහි තබා ගන්න. සිහි තබා ගන්න. සිහි තබා ගන්න. දෙවියන් හා අපේ ඇත්තේ සදාතනික සම්බන්ධතාවයකි. අප එම සදාතනික ගමන අත්දකින්නේ කෙසේද? එම විශ්මිත පුනර්භවය දෙස බලමු. එක භෞතික ස්වරූපයකින් තවත් භෞතික ස්වරූපයකට මාරුවන සැටි. අප අවිනාශී වන අතර අපේ ශරීර ලෝකය අත්දැකීමටත් අපේ ප්‍රකාශනයන් කිරීමටත් යොදාගත් ත්‍රිමාන වේශ නිරූපණයන් වැනිය. පුනර්භවය. මානව දිවිය අත්දැකීම් වලින් පිරුණකි. කලින් කල අලුත් පැහැදිලි ප්‍රශ්න පැන නගී. ස්වභාව ධර්මය ගැනත් අපගේ දිවි පැවැත්ම ගැනත් මේ සමහරක් රහස් වලට පුනර්භවය පිළිතුරු සපයයි. ඇතැම් ළමුන් අසාමාන්‍ය හැකියාවන්ගෙන් උපදින්නේ කෙසේද? ඇතැම් අය අලුතෙන්ම හමුවන විටත් මීට පෙර දැන සිටි අයසේ දැනෙන්නේ ඇයි? මෙවන් අත්දැකීම් අතීත ජීවිත පිළිබඳ සංඥා පෙන්නුම් කරයි. පදාර්ථ හා එහි ශක්තියින් ඇති කළ නොහැකි වාසේම විනාශ කළ නොහැකි බවද
විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මානව සරු ජීවාත්මයද ශක්තියකි. ජීව බලයද ඇති කළ නොහැකිවා මෙන්ම විනාශ කළද නොහැකිය. සරු ජීවාත්මය වූ කලී විනාශ කළ නොහැකි ආධ්‍යාත්මික ශක්තියකි. ජීවිතයකින් ඊළඟ ජීවිතයට යන විට සරු ජීවාත්මය නොමැරේ. නමුත් වෙනස් ස්වරූපයක් ගනී. අඹ ඇටයකින් අඹ ගසක් වැවෙන්නාසේ ජීවාත්මයද මානව බීජයක්සේ මානව ශරීරයක් තුළ සිටී. ඒ අනුව මානව උපත මගින් ඊළඟ ජීවිතයට ඊට පෙර ජීවිතයේදී කළ ක්‍රියා අනුව නියමිත කොටසක් රඟපෑමට යොමු කරයි. මෙම පුනර්භවය පිළිබඳ සංකල්පය මගින් සරු ජීවාත්මයත් රඟ දක්වන භූමිකාවත් වෙන්කර හඳුනා ගැනීමට වර්තමාන අවස්ථාවක් ලෙස අපක්ෂපාතීව හා ඇලීමෙන් තොරව අතීතය දෙස බැලීමටත් හැකියාව ඇති කරයි. ජීවිතය නාටකයක් සේ ගත් කල අපට විවිධ බිය සහ නොතේරෙන සමදකම් වලින් නිදහස් වීමේ හැකියාව ඇතිවේ. කිසිවෙකුගේ පැවැත්ම කිසිවිටක ඇති නොවන බවද නැති නොවන බවද සියයට නගා ගන්න. අප සැම එක් ශරීරයක් අත්හැර තවත් ශරීරයකට යමින් ගමනක යෙදී. අප ශරීර තුළින් විවිධ ක්‍රියා කරමු. සාධනීය, නිෂේධනීය. එම දෙකම නොවන ප්‍රයෝජනවත්, අවශ්‍ය සහ අපත යන ආදී ලෙසය. සියලු ක්‍රියාවලට සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා ඇත. ඒවා ක්ෂණික හෝ මාස කීපයකින්ද අවුරුදු කීපයකින්ද පසුවිය හැක. සමහර ප්‍රතික්‍රියා ජීවිත කාලයෙන් පසුවද සිදුවිය හැකිය. කර්මයෙහි විශ්මිත දේ දෙස බලමු. ඒ වූ කලී ක්‍රියාවේ සහ ප්‍රතික්‍රියාවේ ආධ්‍යාත්මික න්‍යායයි. කර්මය මිනිසුන් තමන්ට අහිමි වූ වාසනාව ගැන අන් අයට වැරදි කීම අද පහසුවෙන්ම කරයි. නමුත් කර්මයේ න්‍යාය හේතුඵල න්‍යාය වන වාසේම අපට හොඳ හෝ නරක වන්නේ ඇයිදැයි පැහැදිලි කරයි. පෙර ක්‍රියා නිසා සිදුවන දේද පැහැදිලි කරයි. එහි තේරුම නම් අපගේ ජීවිත ගුණාත්මක බවින් හා අපගේ ක්‍රියා ගුණාත්මක බවින් උසස් කරගත යුතු බවයි. ලෝකයේ ස්වභාව විද්‍යාවෙහිදී නිව්ටන්ගේ 3 වැනි නියමය සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි ප්‍රකාශ කරයි. ක්‍රිස්තියානි ධර්මය මගින් කියා දෙන්නේ ඔබ වපුරන දෙය අනුව අස්වැන්න නෙලාගත හැකි බවයි. අප කෙනෙකුට විරුද්ධව යමක් කළහොත් ඒ විපාකය ඉක්මනින්ම හෝ කලක් ගත වී හෝ ලැබෙනු නියතය. හොඳ ක්‍රියාවක් සෑම විටම හොඳ ප්‍රතිඵල ගෙන දී. අපේ නරක ක්‍රියා නිෂේධනීය ලෙස ආපසු ඵල දී. කර්ම න්‍යාය සම්පූර්ණයෙන් වටහා ගැනීමට නම් පුනර්භවය පිළිබඳ ප්‍රශ්නය සලකා බැලිය යුතුය. අප මේ ජීවිතයේදී කරන සාධනීය හෝ නිෂේධනීය හෝ ක්‍රියාවල ඵල විපාක ඊළඟ ජීවිතයට දියැවේ. සැබෑ ලෙසම මෙකල අපට සිදුවන දේ පෙර ජීවිතයක් තුළ අප විසින් පැල කරන ලද ක්‍රියා බීජවල ප්‍රතිඵල වේ. හේතුඵල න්‍යාය හරි හැටි දත් කල තව දුරටත්
අන් අයට වරද පැවරීම නොකර අපගේ සිදුවීම් හා අවස්ථා ගැන අපටම අපේ වරද පිළිගැනීමේ හැකියාව ඇතිවේ. කෙනෙක් පොහොසත්ව උපදින්නේ තවත් කෙනෙක් දුප්පත්ව හා රෝගීව උපදින්නේ ඇයිදැයි පැහැදිලි වේ. කර්ම න්‍යාය දැන ගැනීමෙන් අතීත කර්ම ගිණුම් පියවීමටත් වර්තමාන අභියෝගවලට කලකිරීමකින් තොරව මුහුණ පෑමටත් රුකුලක් සැපයේ. ඒ සමගම අපට සාධනීය ක්‍රියා කිරීමේ උවමනාව ඇතිවීම හා වඩා හොඳ අනාගතයක් බිහි කිරීමට දැන් කරන දේ බලපාන බව වැටහි. අපට සිදුවන හොඳ දේ ගැන සතුටු වනවා මෙන්ම නරක දේ වෙනස් කරන්නේ කෙසේද? රාජයෝගා මගින් විශේෂ බල ලබා ගන්නා සැටිත් කර්ම බලවේග වෙනස් කර දෛවයේ දිශාව වෙනස් කර ගන්නා සැටිත් උගන්වයි. මේ බල මොනවාද? අප ඒවා ලබා ගන්නේ කෙසේද? ඉදිනදා අභියෝගවලට ඒවා යොදා ගන්නේ කෙසේද? බලයන් අපි දෙවියන් වඳිමු. මක් නිසාද? අපි ඔවුන්ට ගරු කරන නිසායි. අපට ඔවුන්ට මෙන් බලය සහ යහගුණ අවශ්‍යයි. අපේ ජීවිතද ඔවුන්ගේ මෙන්ම සුන්දරත්වයෙන් හා බලයෙන් යුතු වීම අවශ්‍යයි. අපේ අභිලාෂය ආධ්‍යාත්මිකත්වය සහ දේවත්වයයි. එසේ වුවත් අපේම උත්සාහයෙන් ඒ ලබා ගන්නවා වෙනුවට ඔවුන්ට ප්‍රශංසා කිරීමෙන් පමණක් සෑහීමකට පත්වෙමු. නමුත් අපි රාජයෝගා භාවනාව පුරුදු පුහුණු වුවහොත් අපට කලකදී අප සතුව තිබූ බල නැවත උද්දීපනය කර ගැනීමටත් අපේ ජීවිතවල ගුණාත්මක බව වැඩි දියුණු කර ගැනීමටත් විශේෂ ආධ්‍යාත්මික බල 8ක් වර්ධනය කරගත හැක. පළමුවැන්න තීරණ ගැනීමේ බලයයි. කෘත්‍රිම හා වැරදි දෙයින් සැබෑ දේ තෝරා බේරා ගැනීමේ බලයයි. දෙවැන්න හොඳ විනිශ්චයක් ගැනීමේ බලයයි. එනම් ශක්ති හා දුර්වලතාවයන් හඳුනාගෙන නිවැරදිව ක්‍රියා කිරීමේ බලයයි. තුන්වැන්න ඉන්ද්‍රයන්ගෙන් විනිර්මුක්තව අභ්‍යන්තරය වෙත නැඹුරු වී නොඇලී බාහිර අවස්ථාවන්ගෙන් මිදී සැඟවුණු සරු ආත්ම ජීවය වෙත ඒකාග්‍ර වීමය. හතරවැන්න අපට බොහෝ අඳුරු වේදනාගෙන එන සතුට නැති කරන අපව පරීක්ෂාවලට ලක් කරමින් එන විවිධ අවස්ථා හොඳින් විසඳාගෙන පසු කිරීමේ බලයයි. එම බලය අප ජීවිතයේ මුණ ගැසෙන අභියෝග හා දුෂ්කර අවස්ථා ඉතා සානුකම්පිතව ආතතියෙන් හා අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන්ගෙන් තොරව දරා ගැනීමට ඉඩ සලසයි. පස්වැන්න මූණ දීමේ බලයයි. මෙම බලයෙන් අප වෙත අනපේක්ෂිතව එන පහරදීම් සහ කුණාටුවලට එරෙහිව නොසැලී නැගී සිටීමට හැකිවේ. ජීවිතයේ කඩාවැටීම්වලදී ඉවසිල්ලෙන් හා නොබියව මුහුණ දී නැගී සිටීමේ මහා බලයක් ඇතිවේ. හයවැන්න ඕනෑම අවස්ථාවකදී නම්‍යශීලීව සිටීමේ බලයයි. මෙම බලයෙන් අපි අන් අයගේ දුබලකම් සහ සීමාවන් වලට ගැළපී සිටිමු.
මහා සාගරය සියලු ගංගා ඊට මුදා හැරෙන විට සංසුන්ව බාර ගන්නාසේ අපිද අන් අයව ප්‍රතිවිරෝධයකින් තොරව සංසුන්ව හා සුභවාදීව බාර ගනිමු. හත්වැන්න වූ කලී අපේ සිතිවිලි හා ප්‍රතික්‍රියා තෝරා බේරාගෙන අසුරා ගැනීමේ බලයයි. මෙම බලය අපගේ ක්‍රියා පාලනය කර සැනකින් සුදුසු ප්‍රතිචාර කිරීමට යොමු කරයි. මෙම අභ්‍යන්තර බලයෙන් අපි සියලු වැඩි විස්තර එකම පැහැදිලි කරුණක් ලෙස තේරුම්ගෙන ඇතැම් සිදුවීම් වලට බලපෑමට නතු නොවී සිටිමු. අටවැන්න සහයෝගයේ බලයයි. සහයෝගශීලී වූ කල ඕනෑම ප්‍රයත්නයක් පහසුවෙන් සම්පූර්ණ කළ හැකිය. රාජයෝගා පුරුදු පුහුණු කරන විට අප තුළ මෙම සියලු බල එකතු වේ. දෙවියන්ගේ මුල්ම ත්‍යාගය වන මෙම විශේෂ හැකියාවන් නැවත ලැබීමෙන් අප ජීවිත බල ගැන්වේ. මෙම බලයන් ලැබීමේ යතුර වූ කලී යෝගායි. යෝගා වන්නේ ඊටාම සරලව හා සූක්ෂමවත් අවදි වූ ජීවාත්මයත් උත්තරීතර ජීවාත්මය වූ දෙවියන් හා තදින් යාවීමයි. එනම් සිනහස් සාගරයත් සාමය හා බලයත් ලබා ගන්නා උතුම් ශක්තිය හා සම්බන්ධ වීමේ මාර්ගයයි. දැන් අපි යෝගා ගමන රස විඳිමු. යෝගා වන්නේ සැබෑ පිරිසිදු දැනුම අත්දැකීමයි. මා වූ කලී ඊතා සියුම් නොපෙනෙන දිව්‍යමය ආලෝක තුඩකි. ජීවාත්මයකි. ජීවාත්මයේ පියාද මා වැනිය. නමුත් ඔහු උත්තරීතරය. සදාතනික ප්‍රමෝදයෙන් යුක්තය. මෙසේ ජීවාත්මය උත්තරීතර ජීවාත්මය හා මනසින් යාවීම උසස්ම විඥානයයි. එහිදී ජීවාත්මය වන මම සාමය, සිනහස හා සතුටු සාගරය තුල ගිලෙමි. යෝගා යන පදය යෙදෙන්නේ අපහසු පුහුණුවකටයි. නමුත් සැබවින්ම එය එසේ නොවේ. යෝගා යන්නේ නියම තේරුම සිහිය පිහිටුවා ගැනීමයි. ජීවාත්මය සැබෑ සිතින් හා හදවතින් උත්තරීතර ජීවාත්මය සිහියට නගා ගැනීම යෝගා නම් වේ. අපි අප තුළට ගැඹුරින් නැඹුරු වී බැලූ කල අපම වූ නියම තත්වය අත්දකිමු. දෙවියන්ගේ සාම නිහඬතාවය සිහි ගැන්වී අපේ මුල් දනව්ව සජීවී ලෙස හමුවේ. එම උසස්ම තත්වය සිහියට ඒම යෝගා නම් වේ. අප අශාරීරික වූ කල ඇත්තේ පිරිසිදු විඥාන ශක්තිය පමණි. මෙම ශරීරයේ සිටිමින්ම උවත් ඒ බව සිහිවීමෙන් එය
අත්දැකිය හැකිය. ඊට පදනම් වන්නේ දැනුම සහ ආධ්‍යාත්මික අවබෝධයයි. එය අපව මේ හුරු පුරුදු ලෝකයේ සීමාවන් අභිබවාගෙන යයි. සාමය හා සතුට අපේ අයිතියයි. එය අප වෙත යොමු වී බලා සිටී. කල යුත්තේ එය ඉල්ලීම පමණි. රාජයෝගා භාවනාව හුරු පුරුදු කිරීමෙන් අපට අහිමි වී ගිය බල සහ යහගුණ නැවත ඇතිවේ. රාජයෝගා භාවනාව ඉතා සරලය, සියුම්ය. නමුත් ඒ හැම වතාවකදීම ආධ්‍යාත්මික යහගුණ අප තුළ රැස්වේ. ඔබට එය මෙම භාවනා මධ්‍යස්ථානයේදී ඉගෙන ගත හැක. ඔබගේ අවධානයට ස්තුතියි.